සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් Binance ගැන කරන වීඩියෝ වල 6 වෙනි වීඩියෝ එක තමයි මම අද කරන්න හිතන් ඉන්නේ. මම කලින් වීඩියෝ එකකින් කතා කරා ස්පොට් ට්‍රේඩින් ගැන. ස්පොට් ට්‍රේඩින් ගැන සම්පූර්ණයෙන්ම වගේ ඉවර කරා. තව පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඒක මම වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම් කියලා කිව්වා. අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ අපි Binance එකේ ෆීචර් ට්‍රේඩින් කරන්නේ කොහොමද කියලා. ඉතින් ෆීචර් ට්‍රේඩින් කියන්නේ ගොඩාක් රිස්ක් වැඩක්. ඒ කියන්නේ අවදානම් සහගත වැඩක්. මේකෙන් වාගේ සල්ලි සේරමුණත් එක විනාඩියකින් නැති වෙන්න පුළුවන් මේ ෆීචර් ට්‍රේඩින් වලින්. ස්පොට් ට්‍රේඩින් වලට වඩා 10000 ගුණයක් මේ ෆීචර් ට්‍රේඩින් රිස්ක් ඒ කියන්නේ අවදානම් සහගතයි. ඉතින් මේ ෆීචර් ට්‍රේඩින් කරනවා නම් හොඳ ටෙක්නිකල් ඇනලයිස් දැනුමක් වගේම ෆන්ඩමෙන්ටල් ඇනලයිස් දැනුමකුත් තියෙන්න ඕනේ. ඒක මම මුලින්ම මතක් කරනවා. ඒ වගේම ෆීචර් ට්‍රේඩින් වලට එන්න කලින් අඩුම ගානේ ස්පොට් ට්‍රේඩින් මාස 3-4ක්වත් කරන්න කියලාත් මම ඔයගලන්ට මතක් කරනවා. මොකද මේ ෆීචර් ට්‍රේඩින් කියන්නේ ස්පොට් ට්‍රේඩින් වගේ ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ඕඩර් එකක් ලේසියෙන් දාන්න පුළුවන් වුණාට ඒක දැන් ඔයා ලොන්ග් එකක් දැම්මොත් ඒ කියන්නේ ඔයා බයි කරොත් එහෙම ඒක සෙල් වෙන. ඒ කියන්නේ ෂෝට් වෙන ප්‍රමාණය වැඩි. ඒකින්ද මේ ෆීචර් ට්‍රේඩින් කරන්න හොඳට ක්‍රිප්ටෝ කරන්සි ගැන හොඳ දැනුමක් තියන්න ඕනේ. මේක මේ ඔහේ කරන්නම් වාලේ මේ ෆීචර් ට්‍රේඩින් කරන්න බෑ. මේ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ ටෙක්නිකල් ඇනලයිස් දැනුමක්. ඉතින් ෆීචර් ට්‍රේඩින් කරන්න කලින් අඩුම ගානේ ඔයාලට ටෙක්නිකල් ඇනලයිස් වල හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම ස්පොට් ට්‍රේඩින් මාස 3-4ක්වත් ස්පොට් ට්‍රේඩින් කරලා තියෙන්නත් ඕනේ. ඉතින් මේ ෆීචර් ට්‍රේඩින් වල තියෙන වාසිය වෙන්නේ අපිට මේ ෆීචර් ට්‍රේඩින් පොඩි ඩොලර් ගානකේ පොඩි USDT ගානකින් උනත් කරන්න පුළුවන්. දැන් ස්පොට් ට්‍රේඩින් කරන්න නම් අපිට අඩුම ගානේ USDT 10ක්වත් ඕනේ. මේ ෆීචර් ට්‍රේඩින් කරන්න නම් අපිට USDT එකමාරක් USDT දෙකක් වගේ ප්‍රමාණකින් මේ ෆීචර් ට්‍රේඩින් කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ පොඩි ගානක් දාලා ෆීචර් ට්‍රේඩින් කරනවා කියන්නේ ඔයාගේ සල්ලි ෂණයෙන් නැති වෙන්න පුළුවන් මාකට් එක අනිත් පැත්තට හැරුණා. ඒ කියන්නේ දැන් ඔයා බයි එකක් දැම්මොත් එහෙම නැත්නම් ලොන්ග් කරොත් එහෙම ෆීචර් ට්‍රේඩින් වල ඔයා ගාව තියෙන USDT 1.5ක් කියමුකෝ. ඔයා සම්පූර්ණ ලෙවරේජ් එක 20ක් දාලා 1.5න් දාලා ලොන්ග් එකක් දානවා. හිතන්නකො මාකට් එක ඩවුන් වුණා කියලා. පොඩ්ඩක් ඩවුන් වුණ හැටි ඔයාගේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේක පොඩි ප්‍රමාණයකින් කරන්න පුළුවන් වුණාට ඒක ගොඩක් රිස්ක්. ඒ හින්දා අඩුම ගානේ USDT 5ක්වත් තියෙනවා නම් මේක අපිට ලේසියෙන් කරන්න පුළුවන්. ලේසියෙන් කියන්නේ ලික්විඩේෂන් ප්‍රයිස් එක පොඩ්ඩක් ඈතින් තියාගෙන කරන්න පුළුවන්. ඉතින් ලික්විඩේෂන් ප්‍රයිස් කියන්නේ මොනවාද මේක කරන්නේ කොහොමද කියලා අපි එහෙනම් බලමු. ඔයාලට මම මුලින්ම කියන්නම් ඔයාලට මතකයිනේ ස්පොට් ට්‍රේඩින් කරන්න නම් අපිට ස්පොට් ට්‍රේඩින් කරන්න ඒ අදාළ USDT ප්‍රමාණය එහෙම නැත්නම් අපි ස්පොට් ට්‍රේඩින් කරන ගත USDT 10නේ අවම ඒ USDT ප්‍රමාණය තියෙන්න ඕනේ අපේ Binance එකේ ස්පොට් වලට් එකේ. ස්පොට් ට්‍රේඩින් කරන්න අවශ්‍ය USDT තියෙන්න ඕනේ ස්පොට් වලට් එකේ. ඒ වගේම තමයි මේ ෆීචර් ට්‍රේඩින් කරන්න අවශ්‍ය මෙන්න මෙතන මේ ෆීචර් ට්‍රේඩින් කරන්න අවශ්‍ය USDT ටික තියෙන්න ඕනේ ෆීචර් වොලට් එකේ. දැන් අපි මෙතන වොලට් කියන එකට යන්කෝ. මම ඔයගලන්ට පෙන්නන්න. මෙන්න මෙතන වොලට් කියන එකට එන්න. මෙතන මේ වොලට් කියන එකේ දැන් අපි ස්පොට් ට්‍රේඩින් කරන්න අවශ්‍ය කොයින් තියාගත්තේ මෙන්න මේ ස්පොට් වොලට් එකේ. මෙන්න මේ ස්පොට් වොලට් එකේ තමයි ස්පොට් ට්‍රේඩින් කරන්න අවශ්‍ය USDT ටික තියාගත්තේ. දැන් අපි ෆීචර් ට්‍රේඩින් කරන්නේ. එහෙනම් අපේ USDT ටික අපි දාගන්න ඕනේ ෆීචර් වොලට් එකට. මෙන්න මේ ෆීචර් වොලට් එකට අපේ USDT ටික දාගන්න ඕනේ. අපි දැන් ෆීචර් ට්‍රේඩින් කරන්න හදන්නේ. ඒ හින්දා අපේ USDT ටික ෆීචර් වොලට් එකට දාගන්න ඕනේ. අපිට දැන් ඔයා P2P USDT buy කරා නම් ඔයාගේ USDT එක ඇත්තේ මෙන්න මේ ෆවුන්ඩින් එකේ. එහෙම නැත්නම් ඔයා ස්පොට් කරන්න ස්පොට් එකට දාගත්තා නම් නැත්නම් මේ ස්පොට් වලට එකේ ඇත්තේ. ඉතින් මෙන්න මේ දෙකෙන්ම අපි දැන් අපි හිතමුකෝ ඔයාගේ USDT ටික තියෙන ස්පොට් වලට එකේ. ඉතින් අපි දැන් ස්පොට් වලට එකකින් ෆීචර් වොලට් එකට දැන් අපි ෆීචර් ට්‍රේඩින් එක කරන්න හදන්නේ. අපි බලමු ස්පොට් වොලට් එකකින් අපේ USDT ටික ෆීචර් වොලට් එකට දාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ ස්පොට් වොලට් එකකින් ෆීචර් වොලට් එකට කොහොමද USDT ටික ට්‍රාන්ස්ෆර් කරගන්නේ. මොකද අපිට ෆීචර් ට්‍රේඩින් කරනවා නම් මේ ෆීචර් වොලට් එකේ තමයි අපේ USDT ටික තියෙන්න ඕනේ.
අපි බලමු දැන් ස්පොට් වොලට් එකකින් කොහොමද ෆීචර් වොලට් එකට අපේ USDT ටික ට්‍රාන්ස්ෆර් කරගන්න කියලා. මුලින්ම මෙන්න මේ ෆීචර් කියන එකට යන්න. ඔන්න මම දැන් ඉන්නේ ෆීචර් වොලට් එකේ. දැන් මේකේ මෙන්න මෙතන මේ තියෙනව නේද ට්‍රාන්ස්ෆර් කියලා එකක්. මෙන්න මේ ට්‍රාන්ස්ෆර් කියලා තියෙනවනේ. මෙන්න මේක ක්ලික් කරන්න. ඔන්න දැන් එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වනවා. දැන් මෙතන මේ උඩින් තියෙන්න ඕනේ ස්පොට් වොලට් කියන එක. අපි ස්පොට් වොලට් එකෙන් තමයි ෆීචර් වොලට් එකට සල්ලි දාගන්නේ. උඩින් තියෙන්න ඕනේ ස්පොට් කියන එක. මේ තියෙන from spot wallet. ඒ කියන්නේ spot wallet එකේ සිට to feature wallet. ඒ කියන්නේ feature wallet එකට. spot wallet එකේ සිට feature wallet එකට. උඩින් තියෙන ඕනේ spot wallet කියන එක මේ මාක් වෙලා යටින් තියෙන ඕනේ feature wallet කියන එක මාක් වෙලා. දැන් මෙතන මාක් වෙන්න ඕනේ USDT කියන එක. ඔයා BUSDT වලින් ට්‍රේඩින් කරනවා නම් මෙතන ක්ලික් කරලා ඔයාලා BUSDT තෝරගන්න පුළුවන්. දැන් අපි USDT වලින් හින්දා මෙතන USDT තියෙන එක මාක් කරලා තියාගන්න. මෙතන දානවා මවුන්ට් එක. අපිට මෙතන ඕන ගාණක් දාන්න පුළුවන්. 0.0 ගාණක් වුණත් පුළුවන්. ඒ වුණාට අපිට අඩුම ගානේ ට්‍රේඩින් කරන්න 1.5ක්වත් වෙන්නේ. අපි 1.5 දාගෙන ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. දැන් මම නම් USDT 7ක් මේකට 6.5ක් විතර ට්‍රාන්ස්ෆර් කරනවා. මං ඕගලන්ට කැමති ගාණක් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. දැන් ආයි බලා ගන්න. මෙතන වෙන්නේ ස්පොට් වොලට් එකේ තියෙන USDT ටික ෆීචර් වොලට් එකට එනවා. අපි මුලින්ම ෆීචර් එකට ආවා. ඊට පස්සේ ෆීචර් එකේ ට්‍රාන්ස්ෆර් කියන එකට ආවා. ඒක මේ විදිහට ඔටෝ මාක් වෙලා තිනවා. ස්පොට් වොලට් එකෙන් කෙලින්ම ෆීචර් වොලට් එකට USDT ටික ට්‍රාන්ස්ෆර් වෙනවා වෙන එක තමයි මෙතනදී වෙන්නේ. දැන් මෙතන මේ confirm transfer කියන එක ක්ලික් කරනවා. ඔන්න දැන් ඒ USDT 6 අපේ මෙතන ස්පොට් වොලට් එකේ තිබ්බ USDT 6 ෆීචර් වොලට් එකට ඇවිල්ලා තියෙනවා. ඒක තේරෙන්නේ නැති කියලා මං හිතනවා. දැන් ඔයා හිතන්නකෝ බැරි වෙලාවත් ඔයාගේ ෆවුන්ඩින් වොලට් එකේ සල්ලි තියෙනවනම් මෙතන ෆවුන්ඩින් වොලට් එකේ USDT ටික තියෙනවනම් ඒ ටික මුලින්ම ස්පොට් වොලට් එකට දාගන්න. එකපාරටම ෆීචර් වොලට් එකට දාන්න බෑ. මුලින්ම ෆවුන්ඩින් වොලට් එකේ තියෙනවා ස්පොට් වොලට් එකට දාගෙන පස්සේ ෆීචර් වොලට් එකට දාගන්න. එහෙම තමයි කරන්න පුළුවන්. ඔන්න දැන් අපි ෆීචර් කරන්න අවශ්‍ය USDT ටික ෆීචර් වොලට් එකට දාගෙන තියෙන්නේ. දැන් තියෙන අපිට ට්‍රේඩින් කරන්න. දැන් කොහොමද ට්‍රේඩින් කරන්නේ? ෆීචර් ට්‍රේඩින් කරන්නේ මෙන්න මෙතනින්. මෙන්න මෙතන තියෙන බටන් එකෙන් තමයි ෆීචර් ට්‍රේඩින් කරන්නේ. දැන් අපි එතනට යනවා. මෙන්න අපි ෆීචර් ට්‍රේඩින් කරන තැන. මෙතන තමයි අපි ෆීචර් ට්‍රේඩින් කරන්නේ. ෆීචර් ට්‍රේඩින් කියන්නේ ස්පොට් ට්‍රේඩින් වගේ ලේසි දෙයක් නෙවෙයි. මම ඔයගලන්ට ආයි කියනවා. ඒක ගොඩාක් රිස්ක් වැඩක්. ඒ හින්දා පරිස්සමෙන් හොඳ දැනුමක් ඇතිව කරන්න ඕන වැඩක් තමයි ෆීචර් ට්‍රේඩින් කියන්නේ. හොඳයි මම දැන් ඔයගලන්ට පැහැදිලි කරලා කියන්නම් මේ ඉන්ටර්ෆේස් එකේ තියෙන එක එක ඔප්ෂන් ගැන. හරි. මුලින්ම මෙන්න මේ ක්‍රොස් කියන මෙන්න මේ බටන් එකෙන් වෙන දේවල් මම කියලා දෙන්නම්. එතන අපිට තෝරගන්න පුළුවන්. එතන ක්ලික් කරාම අපිට පෙන්නනවා ක්‍රොස් ඒ වගේම අයිසොලේට්. මේක ක්‍රොස් මේක අයිසොලේට්. මේ දෙක මාජින් මොඩ් එක. මෙතනින් තමයි අපි මාජින් මොඩ් එක තෝරගන්නේ. දැන් මෙතන බලන්න මේගොල්ලන් කියලා තියෙනවා ක්‍රොස් දැම්මම switching of margin mode only applies to the selected contract. මේකෙදි වෙන්නේ මේක වැඩිදුර විස්තරයක් තියෙනවා. ඒක පොඩ්ඩක් කියලා බලන්න ඕගන්න තේරුම් නැත්තම්. මේ මාජින් මොඩ් කියන්නේ මොකද්ද? ක්‍රොස් මාජින් මොඩ් කියන්නේ මොකද්ද? ඒව සේරම මෙතන විස්තර කරලා දිනවා. මම පොඩ්ඩක් සරලව කියලා දෙන්න. මේ ක්‍රොස් කියන එක දැම්මහම වෙන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා USDT 6ක් දැම්ම කියලා මේ ෆීචර් වොලට් එකට මම දැම්මේ 6ක් නේ. අපි ෆීචර් වොලට් එකට USDT 6ක් දැම්මා. අපි මේ USDT 6 දාලා ට්‍රේඩින් එකක් ස්ටාර්ට් කරනවා. එහෙම නැත්නම් ට්‍රේඩ් එකක් ඕපන් කරනවා. මේ ක්‍රොස් කියන එක දාලා. මේ ක්‍රොස් කියන එක දාලා ට්‍රේඩ් එකක් ඕපන් කරාම අපි USDT 6ක් දැම්ම කියමු ෆීචර් වොලට් එකට. බැරි වෙලාවත් අපේ දැන් අපි ලෝන් එකක් දැම්ම. දැන් මෙතන මේ BNB තියෙන්නේ. මෙතන බලන්න BNB 284 තියෙනවා කියමුකෝ. BNB එක මිල 284යි. මිල අප්පේ කියලා. එහෙම නැත්නම් ලෝන් එකක් කියලා මිල
තව පම්ප් වෙයි කියලා හිතලා එහෙම නැත්නම් මිල අප් වෙයි කියලා හිතලා අපි ලෝන් එකක් දානවා. මෙතන මේ බයි කියලා තියන ලෝන් දාන. ඒ කියන්නේ මිල අප් වෙයි කියලා හිතලා අපි ට්‍රේඩ් එකක් ඕපන් කරනවා 284. මිල අප් නොවි ඩවුන් වෙනවා 200ට විතර. අපි හිතමුකෝ ලික්විඩේෂන් ප්‍රයිස් එක තියෙන්නේ 200. මම ඒ ලික්විඩේෂන් ප්‍රයිස් කියන්නේ මොකද්ද? ඒවා මේ ට්‍රේඩ් එකක් දැම්මහම කියලා දෙන මේ දැන්ට කියන ලික්විඩේෂන් ප්‍රයිස් එක කියන්නේ දැන් හිතන්නකෝ අපි බයි එකක් දානවා. ඒ කියන්නේ බයි එක කියන්නේ මාකට් එක අප් වෙයි කියලා හිතලා අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. ඒ වුණාට මාකට් එක ඩවුන් වෙනවා 200 විතර. මෙන්න මේ 200 කියන තැනෙන් අපේ ඕඩර් එක නිකම්ම ඔටෝම අයින් වෙලා යනවා ලොස් එකත් එක්ක. අන්න ඒ ලිමිට් එකට. එහෙම නැත්නම් ඒ ප්‍රයිස් එකට තමයි ලික්විඩේෂන් ප්‍රයිස් කියන්නේ. 200ට ආවහම දැන් අපි 284න් මාකට් එක අප් වෙයි කියලා හිතලා 284න් එන්ටර් වෙනවා මේ ඕඩර් එකකට. හැබැයි මාකට් එක 200ට ඩවුන් වුණා. ඒ 200 කියන ප්‍රයිස් එකෙන් ලික්විඩේෂන් ප්‍රයිස් එකක් තියෙනවා. ඒ 200 කියන ප්‍රයිස් එකට ආවහම මගේ ඕඩර් එක කැන්සල් වෙනවා. එහෙම නැත්නම් ඕඩර් එක නිකම්ම ක්ලෝස් වෙනවා ලොස් එකක් පිට. මේ ක්ලොස් කියන එක දැම්මහම වෙන්නේ දැන් ලික්විඩේෂන් ප්‍රයිස් එකට ආවයි කියමුකෝ. දැන් ඔයගොල්ලෝ දන්නවා ලික්විඩේෂන් ප්‍රයිස් එක කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අපි මේ ලෝන් එකක් දැම්මම මාකට් එක ඩවුන් වෙලා යම් කිසි ප්‍රමාණයකට එහෙම නැත්නම් යම් කිසි ප්‍රයිස් එකට ආවට පස්සේ එතනදී ඔටෝම ක්ලෝස් වෙනවා මගේ ලොස් එකත් එක්කම. මේ ක්‍රොස් කියන එක දැම්මහම වෙන්නේ ඒ ලොස් එක එහෙම නැත්නම් ලික්විඩේෂන් ප්‍රයිස් එකට ආවහම මගේ ගාව තියෙන සල්ලි සේරම නැති වෙනවා. මම දැන් ෆීචර් වොලට් එකට USDT 6ක් දැම්මා. ඒ 6ම නැති වෙනවා මේ ක්‍රොස් දාලා ලික්විඩේෂන් ප්‍රයිස් එක හිට් කරොත්. දැන් ඕගොල්ලෝ දන්නවා ලික්විඩේෂන් ප්‍රයිස් එක මොකක්ද කියලා. දැන් අපි 284න් මාකට් එකේ බයි ඕඩර් එකක් දානවා. එහෙම නැත්නම් ලොන් ඕඩර් එකක් දානවා. ඒ කියන්නේ මාකට් එක අප් වෙයි කියලා හිතලා ඕඩර් එකක් දානවා. ක්‍රොස් එක. ක්‍රොස් මාජින් මොඩ් එක දාලා ලෝන් එකක් දානවා 284න්. ඒ වුණාට මාකට් එක 200ට විතර ඩවුන් වුණා. අපේ ලික්විඩේෂන් ප්‍රයිස් එක තියෙන්නේ 200. දැන් මාකට් එක 200 ඩවුන් වුණා කියන්නේ 200න් අපේ ඕඩර් එක ඔටෝම කැන්සල් වෙනවා. ඔටෝම ලොස් පිට කැන්සල් වෙනවා. මේ ක්‍රොස් දාලා තියෙනවා නම් අපේ තිබ්බ ඩොලර් 6ම නැති වෙනවා. අපේ තිබ්බ ඩොලර් 6ම ලොස්. අපි ෆීචර් වොලට් එකට දාපු ඩොලර් 6ම වොෂ් වෙලා යනවා. ඒක තමයි මේ ක්‍රොස් වල තියෙන්නේ. මේක ගොඩාක් භයානකයි ක්‍රොස් දාන එක. ක්‍රොස් දානවා නම් අනිවාර්යෙන් ස්ටොප් ලොස් දාන්න. ස්ටොප් ලොස් කියන්නේ අපි දාන ප්‍රයිස් එකක් ඒක අර ලික්විඩේෂන් ප්‍රයිස් එකට ආවම ලොස් වෙන ප්‍රමාණයට වඩා අඩු කරගන්න පුළුවන් අපිට ලොස් වෙන ප්‍රමාණය. දැන් අපි හිතමු 285න් තියෙන්නේ කියලා මේ ඕඩර් එකක් ඕපන් කරේ 250න් විතර අපිට ස්ටොප් ලොස් දාන්න පුළුවන්. එතකොට අර 200ට ආවම වෙන ලොස් එකට වඩා අඩු ලොස් එකක් තමයි අපිට එතනදී වෙන්නේ. මම ඒ ස්ටොප් ලොස් දාන එක සේරම පස්සේ කියලා දෙන්නම්. දැන් මේ අයිසොලේට් කියන එක බලමුකෝ. මෙන්න මේ අයිසොලේට් කියන්නේ. මේ අයිසොලේට් මාජින් මොඩ් එකේදී වෙන්නේ දැන් ඔයා හිතන්නකෝ අපි 285න් කොයින් එකක් බයි කරා. ලෝන් එකක් දැම්මා. දැන් අපේ මාජින් එකට ඇඩ් වෙන්නේ දැන් අපි USDT 6ක් දැම්මට අපිට අපේ මාජින් එකට ඇඩ් වෙන්නේ පොඩි ප්‍රමාණයක්. USDT 0.5ක් 0.6ක් එහෙම නැත්නම් මේ USDT එකක් අපේ 6ම USDT 6ම ඇඩ් වෙන්නේ නැහැ මාජින් එකට. මේ අයිසොලේට් දැම්මහම ලොස් එකක් ගියා කියලා හිතන්නකෝ. දැන් අර වගේම ලික්විඩේෂන් ප්‍රයිස් එක 200 කියලා හිතන්නකෝ. මාකට් එක 200ටම ඩවුන් වුණා. මාකට් එක 200ටම ඩවුන් වුණාට මේ අයිසොලේට් දාලා තියෙනවා නම් ලික්විඩේෂන් ප්‍රයිස් හිට් කරාට අපේ නැති වෙන්නේ අර මාජින් එකට ඇඩ් වෙලා තියෙන 0.6 0.5 එහෙම නැත්නම් USDT එක විතරයි. අපේ මේ වොලට් එකේ තියෙන සේරම සල්ලි ටික නැති වෙන්නේ නැහැ මේ අයිසොලේට් දැම්මහම. මම මේ මාජින් මොඩ් එකෙන් පෙන්නනම් මේ ඕඩර් එකක් ඕපන් කරාම මාජින් පෙන්නන තැන හැම මම උගලට මේ ඕපන් එක ඕඩර් කරාම පෙන්නන්න. මේ අයිසොලේට් එකේ වෙන්නේ අර මාජින් එකට ඇඩ් වුණ සල්ලි ටික විතරයි නැති වෙන්නේ. ලොස් වුණොත් මාජින් එකට ඇඩ් වුණ සල්ලි ටික විතරයි නැති වෙන්නේ. හැබැයි ක්‍රොස් එකේදී අපේ වොලට් එකේ තියෙන සේරම සල්ලි ටික නැති වෙනවා. ඔන්න ওই දෙක තමයි ওই දෙකේ වෙනස. ওই ටික මම ආයි කියන ක්‍රොස් එකේදී වෙන්නේ අපේ වොලට් එකේ තියෙන සල්ලි ටික සේරම නැති වෙනවා ලොස් එකක් ආව. අයිසොලේට් එකේදී වෙන්නේ අපේ මාජින් එකට දාන සල්ලි ටික විතරයි නැති වෙන්නේ. මේ අයිසොලේට් එකේ තව වාසියක් තියෙනවා. අපිට මාජින් එකේ තියෙන සල්ලි දැන් අපි හිතමුකෝ USDT 6න් අපි දැම්මට පස්සේ අපේ මාජින් එකට ආවේ 0.5යි. මාජින් එකට ආවේ. මේ අයිසොලේට් දාලා තියෙනවනම් අපිට මාජින් එක වැඩි කරගන්න පුළුවන් තව කීයක් හරි දාලා. ඒ වගේම මාජින් එක අඩු කරගන්නත් පුළුවන්. මාජින් එක වැඩි කරාම ලික්විඩේෂන් ප්‍රයිස් එක තව ලං වෙනවා. මාජින් එක අඩු කරගත්තොත් ලික්විඩේෂන් ප්‍රයිස් එක තව ඈඩ් කරගන්න පුළුවන්. සම වෙන්න
මාජින් එක වැඩි කරගත්තොත් මාජින් එක තව කීයක් හරි එකතු කරොත් අපේ ලික්විඩේෂන් ප්‍රයිස් එක ඈත් වෙනවා. මාජින් එකෙන් සල්ලි අඩු කරොත් මාජින් එකෙන් සල්ලි ටිකක් අයින් කරොත් එහෙම ලික්විඩේෂන් ප්‍රයිස් එක තව ලං වෙනවා. මේ අයිසොලේට් එකෙන් එහෙම කරන්න. හැබැයි ක්‍රොස් එකෙන් එහෙම කරන්න බෑ. ක්‍රොස් එකෙන් මුල් පාර එන අපි ට්‍රේඩ් එකට ඕපන් වෙද්දි එන මාජින් ටික විතරයි මේ ක්‍රොස් එකේදී තියෙන්නේ. අපිට සල්ලි අයින් කරන්නත් බෑ, සල්ලි ගන්නත් බෑ. එහෙම නැත්නම් සල්ලි මේ මාජින් එකට සල්ලි දාන්නත් බෑ, අයින් කරන්නත් බෑ. හැබැයි මේ අයිසොලේට් එකේදී මේ ට්‍රේඩ් එක රන් වෙන ගමන් අපිට සල්ලි ගන්න පුළුවන්, මාජින් එකේ සල්ලි අයින් කරන්න පුළුවන්, සල්ලි දාන්නත් පුළුවන්. ওই දෙක තමයි ක්‍රොස් එකේයි අයිසොලේට් එකේයි වෙනස. ඔයගලන්ට තේරුණයි කියලා හිතනවා මම. ඉතින් ගොඩාක් අය පාවිච්චි කරන්නේ අයිසොලේට්. ක්‍රොස් පාවිච්චි කරාට කමන්නේ. ක්‍රොස් පාවිච්චි කරනවා නම් ස්ටොප් ලොස් අනිවාර්යෙන් දාගන්න. ওই දෙකේ වෙනස ඕක තමයි. ඊළඟට අපි බලමු මෙන්න මෙතන මේ තියෙන ලෙවරේජ් එක මොකක්ද කියලා. මෙන්න මෙතන මේ 20 වැඩි කිරීම කියන ලෙවරේජ් එක අපි බලමුකෝ දැන්. මෙතනදී වෙන්නේ අපි දාන සල්ලි ටික, අපි දාන USDT ටික මෙන්න මේ ප්‍රමාණයෙන් වැඩි වෙන එක. අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. දැන් මම USDT 6යි දැම්මේ. 6.5යි දැම්මේ. අපිට පුළුවන් මේ ලෙවරේජ් එකෙන් ඒ 6.5 දැන් අපි හිතමුකෝ ලෙවරේජ් එක මම 10ට දානවා. දැන් මගේ USDT ටික 60ක් වෙලා තියෙන්න පුළුවන්. 65ක් වෙලා ඇති. මේ මෙතන 62ක් පෙන්වනවා. ඔන්න ඔක තමයි ලෙවරේජ් එකෙන් වෙන්නේ. අපි USDT අපි දාන USDT ප්‍රමාණය ඒ වැඩි මෙතන ලෙවරේජ් එකෙන් වැඩි කරලා දෙනවා. ඒක නිකන් Binance එකෙන් ලෝන් එකක් දෙනවා වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. මෙන්න මේ අපි දැන් දැම්මේ USDT 6.5යිනේ wallet එකට දැම්මේ. හැබැයි අපිට ට්‍රේඩින් එකට දාන්න පුළුවන් මෙන්න මෙතන මේ තියෙන ප්‍රමාණය. අපිට USDT 62ක් දාන්න පුළුවන්. අපි wallet එකට USDT 6.5ක් දැම්ම වුණාට අපිට මෙන්න මෙතන තියෙන ප්‍රමාණය දාන්න පුළුවන්. ඒ කියන්නේ USDT 62ක් දාන්න පුළුවන් ට්‍රේඩ් එකට. අන්න ඒක තමයි මේ ලෙවරේජ් එකේ තියෙන වාසිය. දැන් බලමුකෝ අපි මේක 20ෙන් වැඩි කරලා ලෙවරේජ් එක 20 දාලා 20 ලෙවරේජ්. මොන දැන් 20 ලෙවරේජ්. දැන් ඒක 20ෙන් වැඩි වෙලා. අපි දාපු 6.5 20ෙන් වැඩි වෙනවා. 128.13 USDT තියෙනවා. මෙන්න මේ 128 දාන්න පුළුවන් අපිට amount එකට. අපේ trade එකට 128 දාන්න පුළුවන් USDT. අපි දාපු 6 නෙමෙයි. ඊට වඩා දාන්න පුළුවන් මේ leverage එක වැඩි කරාම. දැන් අපි USDT 6ක් දැම්ම වුණාට අපිට trade එකට දාන්න පුළුවන් 128ක්. USDT 128ක් දාන්න පුළුවන්. ඒක තමයි මේ feature වල liquidation price එකක් කියලා තියන්නේ. අන්න ඒ හින්දා මේ ලෙවරේජ් එකෙන් එන සල්ලි නිකන් Binance එකෙන් ලෝන් එකක් විදිහට තමයි එන්නේ. දැන් අපිට සමා වෙන්න ෆීචර් වොලට් එකේ 6.5ක් තිබ්බට අපිට ට්‍රේඩ් එකට දාන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ 128.13 USDT අපිට ට්‍රේඩ් එකට දාන්න පුළුවන්. ඔන්න ඔක තමයි ලෙවරේජ් එකෙන් වෙන්නේ. දැන් මෙතන අපිට ලෙවරේජ් එක 75ට වැඩි කරන්න පුළුවන්. මේක සමහර වෙලාවට ලෙවරේජ් එක 125 ඔන්න ඔය වගේ වැඩි ප්‍රමාණයක් පෙන්වනවා. දැන්ට මගේ පෙන්වන්නේ 75. සමහරලාට 125 උපරිම 125 තමයි ලෙවරේජ් එක. ඒ කියන්නේ අපි දාන සල්ලි වගේ 125 ගුණයක් Binance එකෙන් අපිට දෙනවා. ඒ දෙන ප්‍රමාණය එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන ප්‍රමාණය අපිට amount එකට දාන්න පුළුවන්. අපේ trade එකට දාන්න පුළුවන්. ඕක තමයි leverage එකෙන් වෙන්නේ. දැන් ඊළඟට වැදගත් feature wallet එකේ එහෙම නැත්නම් feature trading වල මෙන්න මෙතන මේ buy sell කියන එක. දැන් මෙතන මේ buy කියන්නේ මෙන්න මේ buy. මේකෙදි වෙන්නේ දැන් BNB USDT තියෙන්නේ 285.6.5 වෙනස් වෙනවා. 285 කියමුකෝ. දැන් ඕගලන් ටෙක්නිකල් ඇනලයිස් එකක් කරලා ඕගලන් කියනවා දැන් මාකට් එක අප් වෙනවා කියලා. දැන් මෙතන 285ට වඩා මාකට් එක සාමාන්‍ය 285 කියමුද ඕගලන් ටෙක්නිකල් ඇනලයිස් වලින්
හදලා කියනවා මාකට් එකේ BNB 300ට විතර අප් වෙයි කියලා. අන්න එහෙම අප් වෙයි කියලා හිතෙනවා නම් මෙන්න මේ buy කියන එක. එහෙම නැත්නම් මෙතන කියනවා buy ඇලයිරක් long. ඒ කියන්නේ ඔය අවුට්ටුවක් දානවා මෙතනදී මාකට් එක අප් වෙනවා කියලා 300ට විතර අප් වෙනවා කියලා. ඊට පස්සේ මෙතන amount එක දාන්න පුළුවන් අපිට. මෙන්න මෙතන තියෙන ඕන ගාණක් දාන්න පුළුවන්. මෙතන තියෙන අඩු මෙතන 128ට වඩා අඩු ඕන ගාණක් දාන්න පුළුවන්. මම මෙතන දානවා 40යි කියලා. මතක තියාගන්න මං wallet එකට දැම්මේ 6.5. ඒ වුණාට මට මෙතන මෙන්න මෙතන තියෙන ගානට වඩා ඕන ගානක් අඩුවෙන් දාන්න පුළුවන්. මම දානවා 40. එහෙම දාලා මෙතන මේ ලිමිට් මාකට් ඒව මම වෙනම කියලා දෙන්න. දැන් මේ මෙතන ලිමිට් කියන්නේ අපිට 283ට වෙනකන් ඉඳලා මාකට් එක 283ට එනකන් ඉඳලා ඕඩර් එක එමෙන්නත ඕඩර් එක ඕපන් වෙනකන් ඉන්න පුළුවන්. දැන් මෙතන මං මේක බයි කරාට දැන් මේ BNB 283ට ආවහම තමයි මේ ඕඩර් එක ඕපන් වෙන්නේ. ඒක තමයි ලිමිට් වල තියෙන. අර ස්පොට් වලදී කියලා දීපු විදියම තමයි මේ ලිමිට් මාකට් ස්ටොප් ලිමිට් මේ ෆීචර් වල දින්නේ ඒ විදිහම තමයි. ඔයගොල්ලන්ට මේ ලිමිට් මාකට් ස්පොට් ලිමිට් OCO තේරෙන්නේ නැත්නම් මේ ස්පොට් ට්‍රේඩින් වීඩියෝ එක බලන්න මගේ. ඊට පස්සේ තේරෙයි මම මෙතන ආය අමුතුවෙන් කියලා දෙන්නේ. මෙතනදී වෙන්නේ දැන් මාකට් එක 285 තිබ්බට මේ ඕඩර් එක ඕපන් වෙන්නේ එහෙම නැත්නම් ඕඩර් එක රන් වෙන්න පටන් ගන්න 283 දී. මෙතන අපිට ඕන ගානක් දාන්න පුළුවන්. අපිට 250 දාන්න පුළුවන්. මෙතනදී වෙන්නේ 250 තමයි ඕඩර් එක ඕපන් වෙන්නේ. ඒක එතනින් දාන්න පුළුවන්. මෙතන අඩු ගානක් දාන්න ඕනේ. දැන් මාකට් එකට වඩා අඩු ගානක් තමයි මෙතනින් දාන්න ඕනේ. දැන් 285 දිනවා අඩුම ගානේ 283ටවත් දාන්න ඕනේ. එහෙම දාලා මෙතන amount එක, ඒ කියන්නේ අපි ට්‍රේඩ් එකට දාන ප්‍රමාණය දානවා මෙතනින් 128ට වඩා අඩු ප්‍රමාණය. ලෙවරේජ් එක වැඩි කරන්න අපිට මෙතන දාන්න පුළුවන් USDT ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම මතක තියාගන්න ලෙවරේජ් එක වැඩි වෙන්න අපේ ලික්විඩේෂන් ප්‍රයිස් එක ලඟ වෙනවා. ඒ ලික්විඩේෂන් ප්‍රයිස් එක මොන වගේද ඒව මම කියලා දෙන්නම්. ඕඩර් එකක් ඕපන් කරාම දැන්ට ওই ටික මතක තියාගන්න. දැන් මම හිතනවා මෙතන තියෙන්නේ මේ පැත්තේ තියෙන අර ස්පොට් ට්‍රේඩින් වල වගේම ඕඩර් බුක් එක. ඒ කියන්නේ මේ වෙලාවේ BNB buy කරපු කට්ටිය sell කරපු කට්ටිය මේ උඩින් තියෙන selling දාලා දින. එහෙම නැත්නම් short දාලා දින. මේ යටින් ඉන්නේ buy දාපු අය. ඒ කියන්නේ මාකට් එක up වෙයි කියලා හිතන අය තමයි මේ යටින් කොළ පාටින් පෙන්නන්නේ. මාකට් එක down වෙයි කියලා හිතලා order දාලා තියෙන අය තමයි මේ රතු පාටින් පෙන්නන්නේ. ඒකත් අර spot trading වල වගේම තමයි. ඒ වගේම තව එකක් කියන්න ඕනේ මෙන්න මෙතනින් තමයි අපිට අදාළ coin එක තෝරගන්න පුළුවන්. අර spot trading වල වගේම මෙතන ක්ලික් කරාම අපිට ඕන එකක් සර්ච් කරලා ගන්න පුළුවන්. අපි හිතමු BTC Bitcoin නේ. එතකොට BTC BUSDT BTC USDT ඔය විදිහට පෙන්නනවා. අපි BTC USDT දාගන්න පුළුවන්. දැන් අපි ට්‍රේඩ් කරගත්තී BNB. ඔය ටික තමයි ඉන්ටර්ෆේස් එකේ කියලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන හැමෝම අහන ප්‍රශ්නයක් තමයි මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද කියලා. මෙතනින් තමයි අපිට දශම ගාන වෙනස් කරන්න පුළුවන්. දැන් මෙතන මේ ඕඩර් බුක් එකේ පෙන්නන්නේ අපිට දශම දෙකක් එක්කනේ. 285.48. ওই විදිහට දශම දෙකක් පෙන්නනවා. අපිට මෙතනින් පුළුවන් ඕක වෙනස් කරගන්න දශම වැඩි ගානකට දාගන්න. ඔය පේනවා. දැන් මෙතන ඕඩර් බුක් එකේ පෙන්නන්නේ 285 විතරයි. 284 283 ওই විදිහට විතරයි. මෙතනින් අපිට දශම මෙතන ක්ලික් කරලා අපිට දශම 0.1 දැම්මොත් එහෙම 285.4 285.3 285.2 ওই විදිහට වෙනවා. අපිට තව දශම ස්ථාන දෙකකට යන්න පුළුවන්. ඒක දැම්මම ඕඩර් බුක් එකේ මේ 285.48 ඒ විදිහට දශම ස්ථාන දෙකක් පෙන්වනවා. ඕක තමයි මෙන්න මෙතනින් වෙන්නේ. හරි. මම මෙන්න මෙතන මේ ඕඩර් බුක් කරන ක්‍රම ගැන පොඩ්ඩක් ආයි කියලා දෙන්නම්කෝ. මෙතන මේ ලිමිට් ස්ටොප් ලිමිට් මෙතන ලිමිට් දැම්මහම වෙන්නේ අර ස්පොට් ට්‍රේඩින් වල වෙන විදිහම තමයි. ලිමිට් දැම්මහම දැන් අපි හිතමුකෝ දැන් මාකට් එකේ තියෙන 285යි BNB තියෙන 285. අපි ලෝන් එකක් දානවා. එහෙම නැත්නම් මාකට් එක අප් වෙයි කියලා හිතලා බයි ඕඩර් එකක් දානවා. අපිට මෙතනින් පුළුවන් මේ දැන් තියෙන මාකට් එකේ දැන් තියෙන 285නේ. අන්න ඊට වඩා අඩු ප්‍රමාණයක් දාන්න. දැන් අපි දාලා තියෙන 283. මෙන්න මේ ප්‍රමාණයට මෙන්න මේ ප්‍රයිස් එකට ආවහම තමයි මේ ඕඩර් එක රන් වෙන්න පටන් ගන්නෙ. මේ ඕඩර් එක ඕපන් වෙන්නේ 283ට ආවට පස්සේ. 283ට ආවට පස්සේ මේ ඕඩර් එක ඕපන් වෙනවා. අන්න ඒක තමයි ලිමිට් කියන එකෙන් අපිට කරන්න පුළුවන්. අපිට මේ ප්‍රයිස් එකට එනකන් ඉන්න පුළුවන් ඕඩර් එක දාලා. අපි ඇවිල්ලා බලන්න දෙයක් නැහැ මේ ප්‍රයිස් එකට ආවහම
මාකට් එක අප් මේ මාකට් එක මේ ඕඩර් එක ඕපන් වෙනවා. ඊට පස්සේ මම මෙතන මේ අපි බහුලව භාවිතා කරන ටික විතරක් කියලා දෙන්නම්. ඊට පස්සේ මෙන්න මේ මාකට් කියන එක. මාකට් කියන එකෙන් ඕඩර් එකක් දාලා මෙතන අදාළ USDT 40 කියමුකෝ. මේක දාලා buy long මෙන්න මේ බටන් එක ක්ලික් කරපු හැටියෙම ඕඩර් එක ඕපන් වෙනවා. දැන් අර ලිමිට් දාලා නම් ලිමිට් එකෙන් දාලා නම් අපිට අර ප්‍රයිස් එකට එනකන් ඉන්න පුළුවන්. හැබැයි මේ මාකට් කියන එකට දාලා ඕඩර් එකක් දාපු මෙතන මේක ක්ලික් කරපු හැටිය අපේ ඕඩර් එක ඕපන් වෙනවා. ඒක තමයි මාකට් එකෙන් එන්නේ. ඊට පස්සේ අපි බලමු ස්ටොප් ලිමිට්. මම මේ බහුලව භාවිතා කරන ටික විතරයි කියලා දෙන්නේ. ස්ටොප් ලිමිට්. මේකෙන් වෙන්නේ අපිට පුළුවන් ස්ටොප් ප්‍රයිස් එකක් දාන්න. මෙන්න මේ ස්ටොප් ප්‍රයිස් එකට දාන ප්‍රයිස් එකට අපි හිතමු මෙතන අපිට ඕන එකක් දාන්න පුළුවන්. දැන් තියෙන මාකට් ප්‍රයිස් එකට වඩා වැඩි ගාණක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් තියෙන මාකට් ප්‍රයිස් එකට වඩා අඩු ගාණක් දාන්න පුළුවන්. ඕන එකක් දාන්න පුළුවන්. දැන් අපි දාමුකෝ 287 දාන්න. ඊට පස්සේ මෙතන amount එක දාන්න. මෙතන 287 දාලා අපිට මෙතන ඊට වඩා අඩු එකක් දාන්න පුළුවන්. 284 දාන්න පුළුවන්. මේකෙදි වෙන්නේ අර ස්පොට් ට්‍රේඩින් වල මම කියපු දෙයම තමයි. 287 දී ඕඩර් එකක් ක්‍රියේට් වෙනවා. මාකට් එක 287ට ආවහම 287ට අප් වුනහම ඕඩර් එකක් හැදෙනවා. මෙතනදී ඕඩර් එක ඕපන් වෙන්නේ නැහැ. ඕඩර් එක හැදෙනවා විතරයි. ඕඩර් එක ඕපන් වෙන්නේ එතන හැදුණු ඕඩර් එක ඕපන් වෙන්නේ මෙන්න මෙතන මේ 284ට ආවහම. මම ආයෙ කියනවා 287 දී වෙන්නේ ඕඩර් එකක් ක්‍රියේට් වෙනවා. එහෙම නැත්නම් ඕඩර් එකක් හැදෙන එක විතරයි. මෙතනදී ඕඩර් එක ඕපන් වෙන්නේ නැහැ. ඕඩර් එක ඕපන් වෙන්නේ 284ට මාකට් එක ආවහම. 287 දී ඕඩර් එක ක්‍රියේට් වෙනවා. 284 දී ඕඩර් එක ඕපන් වෙනවා. ඔක තමයි ස්ටොප් ලිමිට් වලින් වෙන්නේ. ඊට පස්සේ ස්ටොප් මාකට් බලමුකෝ. ස්ටොප් මාකට්. මෙතන අපිට ඕන ගාණක් දාන්න පුළුවන් අර වගේම 287 දැම්ම කියමුකෝ. 287 දැම්මට පස්සේ මෙතනදී 287ට ආවට පස්සේ ඕඩර් එකක් ක්‍රියේට් වෙලා ඒ ෂණයෙන්ම 287ට ආපු හැටි ඕඩර් එකක් ක්‍රියේට් වෙනවා. ඒ ෂණයෙන්ම මාකට් ප්‍රයිස් එකෙන් මේ ඕඩර් එක ඕපන් වෙනවා. මාකට් ප්‍රයිස් නේ ඉස්සෙල්ලා මම මාකට් ප්‍රයිස් කිව්වේ. ඒ ෂණයෙන්ම 287ට මාකට් එක ආපු හැටියෙම මේ ඕඩර් එක ඕපන් වෙනවා. අර ලිමිට් කියන එක වගේම තමයි මේකේ වෙනස තියෙන අපිට වැඩි ප්‍රයිස් එකක් දාන්න පුළුවන් අඩු ප්‍රයිස් එකක් දාන්න පුළුවන්. දැන් ලිමිට් කියන එකේ වැඩි ප්‍රයිස් එකක් දැන් අපි buy එකක් දැම්මොත් වැඩි ප්‍රයිස් එකක් දැම්මොත් එවෙලම ඔන්න වෙනවනේ. ඒ හින්දා අපි අඩු ප්‍රයිස් මේ වැඩි ප්‍රයිස් එකක් දැම්මොත් එවෙලම ඔන්න වෙනවා. අඩු ප්‍රයිස් එකක් දැම්මොත් තමයි ඒ ප්‍රයිස් එකට වෙනකම්ම ඉන්නේ. හැබැයි මේ ස්ටොප් මාකට් එකේ අපිට වැඩි ප්‍රයිස් එකක් උනත් දාන්න පුළුවන්. මේකෙදි මේ ස්ටොප් මාකට් එකේදී වෙන්නේ 287ට ඇවිල්ලා ඕඩර් එකක් ක්‍රියේට් වෙලා ඒ ෂණයෙම ඕඩර් එක ඕපන් වෙනවා. ඒක තමයි ස්ටොප් මාකට් එකේ වෙන්නේ. ගොඩාක් වෙලාවට කට්ටිය භාවිතා කරන්නේ මෙන්න මේ ලිමිට් කියන එක. මෙන්න මේ ලිමිට් කියන එක තමයි හැමෝම වගේ පාවිච්චි කරන්නේ. අනිත් ඒවා එච්චර ඒව ගොඩාක් ඔය සංකීර්ණ වෙලාවල් වලට එහෙම නැත්නම් හොඳ ට්‍රේඩර්ස්ලා ඒව පාවිච්චි කරනවා. ගොඩාක් අය මෙන්න මේ ලිමිට් කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් ලිමිට් කියන එක. මම දැන් ඕඩර් එකක් දාලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. ඔයගොල්ලන්ට අර ඕඩර් එකේ තියෙන ඉන්ටර්ෆේස් එකේ ඕඩර් ඉන්ටර්ෆේස් එකේ තියෙන ඒවා පොඩ්ඩක් විස්තර කරන්න ඕන හින්දා කිසිම ඇනලයිස් එකක් නොකර මම මේ දාන්නේ. මොන දැන් මගේ ඕඩර් එක ඕපන් වෙලා රන් වෙන ගමන් තියෙන්නේ. දැන් ලොස් පිට යන්නේ මම ඇනලයිස් නොකර දැම්මේ. මේ මෙතන රතු පාටින් පෙන්නන්නේ මේ දෙක රතු පාටින් පෙන්නනවා නම් ලොස් එකක්. මේ දෙපැති දෙක රතු පාටින් පෙන්නනවා ඔයාට යන්නේ ලොස් එකක්. ඒ දෙක කොළ පාට නම් ඔයාට ප්‍රොෆිට්. දැන් මගේ ලොස් එකක් කියන්නේ. ඒ දෙක කොළ පාට නම් ඔයාගේ ප්‍රොෆිට්. හරි. දැන් මෙතන රතු පාට නම් ඔයාට ලොස්, මෙතන කොළ පාට නම් ඔයාට ප්‍රොෆිට්. දැන් මෙන්න මෙතන පෙන්නන්න ඕනේ. මෙන්න මෙතන තමයි මාජින් එක පෙන්නන්නේ. දැන් මම මේ ක්‍රොස් වලින් දැම්මේ. මේ ක්‍රොස් කියලා පෙන්නනවා. ඒ හින්දා අපිට මාජින් ඇඩ් කරන්න බෑ, රිමූව් කරන්න බෑ. මේ අපි අයිසොලේට් වලින් දැම්මම මෙතන මෙහෙම ප්ලස් ලකුණක් තියෙනවා. ඒකෙන් පෙන්නන්නේ අපිට මාජින් ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මයිනස් ලකුණක් පෙන්නලා ඒකෙන් මාජින් එකෙන් ටිකක් අයින් කරන්න පුළුවන්.
ඒ විදිහට අයිසොලේට් වලින් දැම්මම පෙන්නනවා. මෙතනින් පෙන්නන්නේ මේ ක්‍රොස්. ඒ කියන්නේ අපිට මාජින් ඇඩ් කරන්න බෑ. මාජින් අයින් කරන්න බෑ. දැන් මාජින් එකට මගේ 0.99. ඒ කියන්නේ ඩොලර් එකක් USDT එකක් මාජින් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට මං ලික්විඩේෂන් ප්‍රයිස් එක හිට් කරොත් මගේ සේරම නැති වෙනවා. දැන් මෙන්න මේක තමයි ලික්විඩේෂන් ප්‍රයිස් එක කියන්නේ. මෙන්න මේකට තමයි ලික්විඩේෂන් ප්‍රයිස් එක කියන්නේ. මේකේ තේරුම වෙන්නේ දැන් අපි මාකට් එක අප් වෙයි කියලා හිතලා බයි එකක් දැම්මා. මාකට් එක අප් වෙයි කියලා හිතලා මේ ලෝන් එකක් දැම්මා. මෙන්න මෙතන මේ ලික්විඩේෂන් ප්‍රයිස් කියනෝනේ 193.66. මෙන්න මේ ප්‍රයිස් එකට දැන් අපි අප් වෙයි කියලා හිතලා ඕඩර් එකක් දැම්මට මාකට් එක මේ 193.66ට මාකට් එක ඩවුන් වෙලා. අන්න ඒ විදිහට ඩවුන් වුණ 60 මේ ඒ විදිහට ඩවුන් වුණ 60 මගේ මේ ඕඩර් එක ලොස් පිට ක්ලොස් වෙනවා. ලොස් එකත් එක්ක ක්ලොස් වෙලා යනවා. ඇයි ඉතින් 285න් අපි ඕඩර් එකක් දැම්ම මාකට් එක අප් වෙයි කියලා හිතලා ඒ වුණාට මාකට් එක 193ටම ඩවුන් වෙලා. ඉතින් මට ලොස් වෙලා. ඉතින් තවත් දරා ගන්න බෑ. අර බයිනන්ස් එක අපිට ලෝන් එකක් දුන්නා වගේ නැතන මේ ලෙවරේජ් දැම්ම හින්දා වුනේ. ඉතින් මෙතන ඒ ලෙවරේජ් එක වැඩි වෙන්න මේ ලික්විඩේෂන් ප්‍රයිස් එක ලඟ වෙනවා. මම ලෙවරේජ් එක 20ෙන් දැම්මේ මගේ ලික්විඩේෂන් ප්‍රයිස් එක 193.66 තියෙනවා. මේ 193.66ට මාකට් එක ඩවුන් වුණ හැටි මගේ මේ ඕඩර් එක ක්ලෝස් වෙලා යනවා ලොස් එකත් එක්කම. ලොස් එක සමහර විට මේ ලික්විඩේෂන් ප්‍රයිස් එක හිට් කරපු හැටි මගේ ලොස් එක වෙන්නේ මං ෆීචර් account එකට දාපු සේරම ටික. ඒ කියන්නේ USDT 6.5ම මට නැති වෙනවා. මේ ප්‍රයිස් එකට ඇවිල්ලා මේ 193ට ඇවිල්ලා මේ ඕඩර් එක ක්ලොස් වුණොත් මගේ ගාව තියෙන 6.5ම USDT 6.5ම මට නැති වෙනවා. මේ ලික්විඩේෂන් ප්‍රයිස් එකට ආවොත්. ඕක තමයි ලික්විඩේෂන් ප්‍රයිස් එක වෙන්නේ. ඊට පස්සේ මෙතන මේ මාක් ප්‍රයිස් කියලා තියෙන්නේ. දැන් මාකට් එක තියෙන ප්‍රයිස් එක. ඊට පස්සේ මෙතන එන්ට්‍රි ප්‍රයිස් කියලා තියෙන මං එන්ටර් වුණු ප්‍රයිස් එක. මෙතන මේ සයිස් කියලා තියෙනවනේ. ඒ සයිස් කියලා තියෙන්නේ අර බයිනන්ස් එක අපිට දුන්නනේ මේ ලෝන් එකක්. අන්න ඒ ලෝන් එකෙන් දැන් අපි මෙතන USDT එකයි මාජින් එක USDT එකයි. මෙතන සයිස් එකට ඇවිල්ලා තියෙනවා USDT 20ක්. ඒ කියන්නේ අපි ලෙවරේජ් එක 20 දාපු හින්දා. අපේ මාජින් එක ඩොලර් 1යි සයිස් එක මෙතන සයිස් එකට ඇවිල්ලා තිනවා USDT 20ක්. මෙතන එක වැඩි වෙලා තියෙනවා. මෙතන එක වැඩි වෙලා තියෙනවා 20. අපි ලෙවරේජ් එක 20 දාපු හින්දා. දැන් අපි මෙතන ලෙවරේජ් එක 100 දැම්ම කියමුකෝ. කවදාවත් ලෙවරේජ් වැඩියෙන් දාන්න එපා 20ට අඩුවෙන් පාවිච්චි කරන්න. මොකද සල්ලි ලොස් වෙන ප්‍රමාණය වැඩි. දැන් මෙතන 20 අපි 100 දැම්ම කියමුකෝ. මෙතන එකයි තියෙන්නේ. මාජින් එකට USDT එකයි තියෙන්නේ. මෙතන 100 දැම්මා. ලෙවරේජ් එක 100 දැම්මා. මාජින් එක එකයි. එතකොට මෙතන සයිස් එකට එන්නේ USDT 100. ඔන්න ඔය ටික තමයි ඒකෙන් වෙන්නේ. දැන් ඔයගලන්ට මේක තේරෙනවා කියලා හිතනවා ඇති. ඔයගන්ට මේ ප්‍රොෆිට් කාඩ් බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. මෙන්න මේක ක්ලික් කරාම අපිට ප්‍රොෆිට් කාඩ් ෂෙයා කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේදී අපේ ප්‍රොෆිට් කාඩ් එක ඔය ලිමිට් වලින් අපි ඕඩර් එකක් දාලා. දැන් අපි බලමු ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් දාන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන ක්ලික් කරා. මෙන්න මේ ස්ටොප් ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් කියලා තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරා. දැන් මෙන්න මේ පොසිෂන් TP ඇලයිරක් SL කියලා තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරා. මෙන්න මෙතනින් මේ ටේක් ප්‍රොෆිට්. මෙන්න මේ ටේක් ප්‍රොෆිට්. මේකට දාන්න දැන් ඔයා හිතුණානේ අපි දැන් බයි එක ගන්න දැන් මේ මාකට් එක අප් වෙයි කියලා හිතලානේ දැන් මේ මෙතනින් දාන්න පුළුවන්. අපි හිතනවා මාකට් එක 300ටම අප් වෙයි කියලා. 300ටම අප් වෙයි කියලා අපි ඕඩර් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට ප්‍රොෆිට් එක පෙන්වනවා. මේ 1.06 කියන්නේ අපි ප්‍රොෆිට් එක. මෙතන මේ ස්ටොප් ලොස් තියෙනවනේ. මෙන්න මෙතන මේක අනිවාර්යෙන් දාන්න. මේක දැම්මට පස්සේ අනිවාර්යෙන් මෙන්න මේ ස්ටොප් ලොස් කියන එක අනිවාර්යෙන්ම දාන්න. මොකද ස්ටොප් ලොස් එක නොදැම්මොත් ලික්විඩේෂන් ප්‍රයිස් එකටම සල්ලි මේ මාකට් එක ඩවුන් වුණොත් ඔයාගේ සල්ලි සේරම නැති වෙනවා. ඒ හින්දා මේ ස්ටොප් ලොස් කියන එක දාන්න. දැන් අපි මාකට් එක ඕපන් කරේ මේ අපි ඕඩර් එක රන් වෙන පටන් ගත්තේ 284 දී. අපි ඊට වඩා අඩු ගාණක් මෙන්න මෙතන මේ ස්ටොප් ලොස් එකෙන් දාන්න ඕනේ. අපි දාමු 270 වගේ.
ඊට පස්සේ අපිට loss වුණත් loss වෙන්නේ මෙන්න මේ ප්‍රමාණය විතරයි. මෙන්න මෙතන තියෙන ප්‍රමාණය විතරයි loss වෙන්නේ. දැන් අතන මේ මාකට් 193ටම ඩවුන් වුණොත් අපිට USDT 6ක්ම නැති වෙනවා. හැබැයි මේ ස්ටොප් ලොස් දාලා 270ට ඩවුන් වුණ හැටි අපිට නැති වෙන්නේ USDT 1.3ක් විතරයි. ඒ හින්දා අනිවාර්යෙන් ස්ටොප් ලොස් දාන්න ෆීචර් ට්‍රේඩින් කරනවා නම් මේ ස්ටොප් ලොස් නොදා ෆීචර් ට්‍රේඩින් කරනවා කියන්නේ ගොඩාක් රිස්ක් වැඩක්. ඒ විදිහට තමයි ස්ටොප් ලොස් and TP එහෙම නැත්නම් take profit දාන්නේ. මෙතන confirm දුන්න හැටි ඒක වැඩ කරනවා. ඔයාට ඔගෙන් කොටස් වශයෙන් දාපුවා මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් TPN SL මේකට ඇවිල්ලා දාන්නේ. ඔයාට මෙතනින් ප්‍රයිස් එකක් දාන්න පුළුවන්. අපි දාමුකෝ දැන් අපි 284න් මම ඕඩර් එක ඕපන් කරේ. අපි මෙතනින් දාන්න පුළුවන් 280 නෑ 290 දාමුකෝ. 290 අපිට 150ක් මාජින් එකෙන් අයින් වෙනවා. එහෙම නැත්නම් 150ක් අරගෙන ප්‍රොෆිට් එකෙන් අයින් වෙනවා. 150ක් ගත්තම ඔතන මාජින් එකට එන්නේ. දැන් මාජින් එකේ තිබ්බි ඩොලර් 1යිනේ. 150ක් ගත්තා කියන්නේ ඩොලර් 1කින් 0.5ක් අයින්. කියන්නේ ඩොලර් 1ක් දැම්මා. ඒකෙන් භාගයක් අයින් වෙනවා. දැන් මාජින් එකේ තියෙන 0.5යි. ඒ 0.5 අර අයින් වෙන අයින් වුණ 0.5 අයින් වෙන්නේ ප්‍රොෆිට් එකත් අරගෙන. තව 0.5ක් ඉතුරුලා තියෙනවා. ඒ කියන්නේ භාගයක් අයින් වෙලා භාගයක් ඉතුරු වෙනවා. ඒක අපිට මෙතනින් හදා ගන්න පුළුවන්. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා අපිට stop loss වගේම take profit වෙනවා නැත්නම් TPN SL දාන තව ක්‍රමයක් තියෙනවා. අපේ order එක run වෙන්න කලින් අපිට පුළුවන් stop loss සහ take profit දාන ක්‍රමයක් තියෙනවා. ඒ මෙන්න මෙතනින්. මෙන්න මෙතන TP ඇලයිරක් SL කියලා තියෙනවනේ. අන්න ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම මෙන්න මෙතන අපිට පෙන්නනවා මෙතනින් දාන්න පුළුවන් අපිට ගන්න අපි ගන්න ප්‍රොෆිට් එක එන ප්‍රයිස් එක. ඊට පස්සේ මෙතනින් ලොස් එකක් આવොත් අපේ ඕඩර් එක කැන්සල් වෙන ප්‍රයිස් එක මෙතනින් දාන්න පුළුවන්. දැන් අපි ලෝන් එකක් දානවායි කියලා හිතමුකෝ. අපි මේක මේ ඕඩර් එක 285 දී ඕපන් වෙන විදිහට ඕඩර් එක දානවා. මෙතනින් 40ක් වගේ දාලා ඕඩර් එක 285 දී ඕපන් වෙන විදිහට දැම්මට පස්සේ අපිට මෙතනින් TP එක take profit දැන් අපි මාකට් එක අප් වෙනවා කියලා හිතන 300ට මාකට් එක 300ට අප් වෙනවා කියලා හිතලා අපිට මෙතන 300 දාන්න පුළුවන්. එතකොට 300 දී අපේ ප්‍රොෆිට් එකත් අරගෙන ඕඩර් එක ක්ලෝස් වෙනවා. ඊට පස්සේ ස්ටොප් ලොස් එක අපි දැන් මාකට් එක අප් වෙනවා කියලා හිතලා දැම්මට මාකට් එක ඩවුන් වෙනවා. ඒ හින්දා අපිට ස්ටොප් ලොස් එක දාන්න පුළුවන් 250 දී වගේ. එතකොට 250 දී මේ ඕඩර් එක ඔටෝම ක්ලෝස් වෙනවා ලොස් එකත් අරගෙන. ආයි මතක තියාගන්න අපිට ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් දාන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් මම අර කලින් පෙන්නපු වගේ ඕඩර් එක රන් වෙද්දී දාන්න පුළුවන්. ඊළඟට ඕඩර් එක රන් වෙන්න කලින් එහෙම නැත්නම් ඕඩර් එක අපි ක්‍රියේට් කරද්දී අපිට මෙතනදී දුන්නොත් ස්ටොප් ලොස් and ටේක් ප්‍රොෆිට් දාන්න පුළුවන්. දැන් මාකට් එක අප් වෙනවා කියලා හිතනවා නම් ටේක් ප්‍රොෆිට් අපිට 300න් වගේ දාන්න පුළුවන්. 300ට මාකට් එක අප් වුණ හැටිය ඕඩර් එක ක්ලෝස් වෙනවා ප්‍රොෆිට් අරගෙන. ඒ වගේම ලොස් වුණොත් ඒ කියන්නේ අපේ මාකට් එක අප් වෙනවා කියලා හිතලා ඒ වුණාට මාකට් එක ඩවුන් වුණොත් අපිට 250න් වගේ ස්ටොප් ලොස් එක දාන්න පුළුවන්. එතකොට 250ට මාකට් එක ඩවුන් වුණ හැටිය මේක 250න් ක්ලොස් වෙනවා ලොස් එකත් එක්ක. ඕක තමයි ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් දාන්න දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමනේ මේක හරිනම් පළවෙනි ක්‍රමේ මට කලින් කියන්න අමතකුණා. එතකොට දෙවෙනි ක්‍රමේ තමයි අරක මම කලින් කියලා දුන්න එක. අපිට මෙතනදී මේක දාන්න අමතකුණොත් අපිට පුළුවන් අතනදී දාන්න. ඒ කියන්නේ මම ඕඩර් එකක් ට්‍රේඩ් එකක් රන් වෙන වෙලාවේදී අපිට අර විදිහට දාන්න පුළුවන්. දැන් මට මේ ප්‍රොෆිට් යන්නේ. මම කිසිම ඇනලයිස් එකක් නොකර දැන් මේ උනාට ප්‍රොෆිට් යනවා. එහෙම තමයි ෆීචර් ට්‍රේඩින් වල තියෙන වෙනස. මේක තමයි ඩවුන් යන්න පුළුවන්. අපිට මේ ඕඩර් එක ක්ලොස් කරගන්න උනා මෙන්න මෙතන ක්ලොස් පොසිෂන් කියන එක ක්ලික් කරාම මේ ක්ලොස් වෙනවා. ක්ලොස් වෙන ප්‍රොෆිට් අරගෙන. දැන් මෙතන ලොස් එකක් තිබ්බොත් මේ ක්ලොස් කරපටිය අයින් වෙන්නේ ලොස් එකත් එක්ක. ඕක තමයි ෆීචර් ට්‍රේඩින් වල ඕඩර් එකක තියෙන ඉන්ටර්ෆේස් එක. තව විස්තර කරන්න දෙයක් නැහැ. මෙතනින් අපිට මේකේ chart එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින්. මේ තියෙන එකට අදාළ chart එක පෙන්වනවා එතනින්. ওই ටික තමයි ෆීචර් ට්‍රේඩින් වල තියෙන වැදගත්ම දේවල් ටික. අනිවාර්යෙන් මතක තියාගන්න මේ ලෙවරේජ් එක අඩුම ගානේ මෙතන දාන්න පුළුවන් පළියට සේරම දාන්න එපා. 20ට අඩුවෙන් දාන්න. 20 හෝ 20ට අඩුවෙන් අනිවාර්යෙන් දාන්න පුළුවන් කියලා
75 60 50 ඕවා දාන්න යන්න එපා කිසිම දැනුමක් නැතුව. ඔයාලට හොඳට පළපුරුද්දක් තියෙනවා නම් දැන් මට කමන්නේ. එහෙම නැතුණා දාන්න යන්න එපා. ඔයාගේ ලික්විඩේෂන් ප්‍රයිස් එක තව ලඟ වෙනවා. දැන් මගේ ලික්විඩේෂන් ප්‍රයිස් එක තියෙන්නේ 193. ඒ ලෙවරේජ් එක 20 දාපු හින්දා. ඒ කියන්නේ 193ට මාකට් එක ඩවුන් වුණ හැටි මගේ මේ ඕඩර් එක ක්ලෝස් වෙනවා. දැන් ඔයා හිතන්නකෝ ලෙවරේජ් එක 75ට දැම්මයි කියලා. මෙතන ලික්විඩේෂන් ප්‍රයිස් එක එන්න පුළුවන් සමහර විට 250ට. ඒ කියන්නේ 250ට මාකට් එක ඩවුන් වුණ හැටි වගේ ඕඩර් එක ක්ලෝස් වෙනවා. බලන්න කොච්චර රිස්ක්ද කියලා. මෙතන 193ට එනකන් අපිට ඉන්න පුළුවන්. සමහරවිට 193ට එන එකකුත් නැහැ. හැබැයි 250 කියන්නේ හෙට වුණත් මාකට් එක 250ක් ඩවුන් වෙන්න පුළුවන්. ඒ හින්දා ලෙවරේජ් එක පුළුවන් තරම් අඩුවෙන් දාන්න. දැන් මත් මෙතන ලෙවරේජ් එක 10 දැම්මොත් මගේ ලික්විඩ් ප්‍රයිස් එක තමයි 100ටම යන්න පුළුවන්. 100ටම අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා ලෙවරේජ් එක පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරා. දැන් මම මේ ඕඩර් එක ක්ලෝස් කරනවා. මේක තියලා වැඩක් නැහැ. හරි. දැන් ඕගලන්ට හිතෙනවා නම් මාකට් එක ඩවුන් වෙයි කියලා. ඔයා ඇනලයිස් කරලා ඔයාට හිතෙනවා ඔයා ඇනලයිස් කරපු විදිහට මාකට් එක ඩවුන් වෙයි කියලා. ඊට පස්සේ ඔයා ඩවුන් වෙන ඕඩර් එකක් එහෙම නැත්නම් ෂෝට් ඕඩර් එකක් දානවා මෙන්න මෙතන මේ සෙල් කියන එක ක්ලික් කරන්න. මෙන්න මේ සෙල් කියන එක. මේ සෙල් කියන එක ක්ලික් කරාට පස්සේ දැන් මාකට් එක තියෙන 285. අපිට මෙතනින් දාන්න පුළුවන් ඕඩර් එක 287ට විතර. 287ට ආවම තමයි ඕඩර් එක රන් වෙන්න පටන් ගන්න. මෙතනින් දාන්න පුළුවන් අපිට මෙතන අර මං කිව්වා වගේ 20ක් විතර දාන්න පුළුවන්. එහෙම දාලා ඔයාට මේ මාකට් එක ඩවුන් වෙනවා කියලා හිතනවා නම් එහෙම නැත්නම් ඇනලයිස් කරලා මේ මාකට් එක ඩවුන් වෙනවා නම් මේ සෙල් කියන එක ඉබුවට පස්සේ දැන් මෙතන සෙල් බටන් එක ක්ලික් කරපුවාට පස්සේ ඕඩර් එකක් ක්‍රියේට් වෙනවා. ඕඩර් ක්‍රියේට් වෙලා 280 මාකට් එක අප් වුණාට පස්සේ ඕඩර් එක මෙතන රන් වෙන්න පටන් ගන්නවා පොසිෂන් එකේ. ඕඩර් පෙන්වන්නේ මෙතන. වදාපු ඕඩර් පෙන්වන්නේ මෙතන. ඕඩර් එකක් ඕපන් වෙලා රන් වෙන්න පටන් ගත්තී පෙන්වන්නේ මෙන්න මෙතන මේ පොසිෂන් කියන එකේ. දැන් මාකට් එක ඩවුන් වෙයි කියලා හිතනවා නම් තමයි මෙතන මේ සෙල් එහෙම නැත්නම් ෂෝට් කියන එක දාන්නේ. එතකොට මාකට් එක මේ මෙතනදී මාකට් එක ඩවුන් වෙද්දි තමයි ඔයාලට ප්‍රොෆිට් එන්නේ. මාකට් එක අප් වෙද්දි ඔයාලට ලොස් එකක් එන්නේ. දැන් අපි 287න් තමයි මෙතන ලිමිට් එක දාලා තියෙන්නේ. 287 දී මේ ඕඩර් එක ඕපන් වෙනවා. මාකට් එක 287ට වඩා ඩවුන් වෙනවා නම් ඔයාලට ප්‍රොෆිට් එනවා. 250 250ට විතර ඩවුන් වුණොත් ඔයාලට ප්‍රොෆිට්. හැබැයි මාකට් එක 287ට වඩා අප් වුණොත් එහෙම ඔයාලට ලොස්. අපි හිතමු 300ට විතර ගියා කියලා. 300ට විතර ගියා කියන්නේ ඔයාලට ලොස් එකක් යන්නේ. මෙතනදී වෙන්නේ ඒක. දැන් බයි එකේදී එහෙම නැත්නම් ලොන්ග් එකේදී උනේ මාකට් එක අප් වෙනවා නම් අපිට ප්‍රොෆිට්. මේ සෙල් එකේදී එහෙම නැත්නම් ෂෝට් එකේදී ඉන්නේ මාකට් එක ඩවුන් වෙනවා නම් ප්‍රොෆිට්. එතකොට මෙතන ලික්විඩේෂන් ප්‍රයිස් එක වෙන්නේ 285ට වඩා වැඩි එකක්. සමහරවිට 350ට මාකට් එක අප් වුණාම අපේ ලොස් එකත් එක්ක ඕඩර් එක ක්ලෝස් වෙලා යනවා. ඒක තමයි සෙල් එකේදී එහෙම නැත්නම් ෂෝට් එකේදී වෙන්නේ. මේ ඉතුරු ඒවා අර මේකේ තියෙන ඒවා වගේම තමයි. බයි එකේ තියෙන ඒවා වගේම තමයි ඉතුරු ඒවා ටික. වෙනස වෙන්නේ ඕක තමයි. මෙතනදී මාකට් එක ඩවුන් වෙද්දී තමයි අපිට ප්‍රොෆිට් එන්නේ. ඕක තමයි ෆීචර් ට්‍රේඩින් ගැන කියන්න තියෙන්නේ. මම ගොඩාක් විස්තර කරන්න යන්නේ දැන්ටම වීඩියෝ ගොඩක් දිග්ගැස්සිලා තියෙන්නේ. මේව ගැන මම වෙනම වීඩියෝ එකකින් කරන්නම් මේ මෙන්න මේ ටික. මේව සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ගොඩාක් අය පාවිච්චි කරන්නේ මෙන්න මේ ලිමිට් කියන එක තමයි. ගොඩාක් අය කියන්නේ හැමෝම වගේ පාවිච්චි කරන්නේ මෙන්න මේ ලිමිට් කියන එක. අනිත් ඒවාදී විස්තර කරන්න දෙයක් නැහැ. ඒ වගේම ආයි මං කියනවා මේ ෆීචර් ට්‍රේඩින් කියන්නේ ස්පොට් ට්‍රේඩින් වලට වඩා 10000 ගුණයක් රිස්ක් වැඩක්. මට වෙච්ච වැඩක් තමයි මං සති ගාණක් ස්පොට් ට්‍රේඩින් කරලා හොයපු සල්ලි ටික හොයපු ප්‍රොෆිට් ටික එකම එක ෆීචර් ට්‍රේඩින් මට නැති වුණා. ඉතින් හිතන්නකො ෆීචර් ට්‍රේඩින් කොච්චර රිස්ක්ද කියලා. හරියට ඇනලයිස් කරොත් මේ ස්පොට් ට්‍රේඩින් වලට වඩා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒක තමයි වාසිය. හැබැයි ඒක අනිත් පැත්තත් වෙන්න පුළුවන්. ඕඩර් එක වැරදුනොත් එහෙම අරට වඩා ලොස් එකක් යනවා. ඒ හින්දා ෆීචර් ට්‍රේඩින් කරනවා නම් හොඳ දැනුමක් තියාගෙන ෆීචර් ට්‍රේඩින් වලට එන්න. වීඩියෝ එකේ පැහැදිලි නැති තැන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. ඔය ටික තමයි ෆීචර් ට්‍රේඩින් ගැන කියන්න තියෙන්නේ. මට මග ඇරුණු දේවල් තිබ්බොත් එහෙම මම වෙනම වීඩියෝ එකකින් ආයි කියලා දෙන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් මම Binance එකේ ওই තියෙන අමතර දේවල් Binance එකේ තියෙන ඉවෙන්ට් ඒ වගේම Binance එකේ
සේවිං එහෙම නැත්නම් අපිට කොයින් එකක් දාලා පොලියක් ගන්න විදිහේ ස්ටේකින් ඔය වගේ දේවල් මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. දැන් අපි ට්‍රේඩින් ගැන කියලා දීලා ඉවරයි. ස්පොට් ට්‍රේඩින් කරා, ෆීචර් ට්‍රේඩින් කරා. දැන් බයිනන්ස් එකේ ඉතුරු ඔය පොඩි පොඩි දේවල් ටික මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඊට පස්සේ ටෙක්නිකල් ඇනලයිස් වල පොඩි පොඩි දේවල් මම ඔයගලන්ට කියලා දෙන්නම්. අදට වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම